සාමාන්‍යයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක කොයි විදිහටද අපි මේකට අවතීර්ණ වෙන්නේ කියන එක ගැන තව තවත් දැනුම් බලමු. පළවෙනිම දේ තමයි සමුදේ මේ ස්වභාවයට යන්න තමයි ඒ සඳහා ඡන්දයක් කැමැත්තක් තියෙන්න. ඡන්ද චිත්ත විද්‍ය විමර්ශා කියනවා නේද? අන්නේ සතර විපාකයි. ඒ කියන්නේ විපාකම බලපත්‍රේ තියෙන්න ඕන. නැත්නම් මේක කරන්න බෑ. යම් යම් තැන්වලදී තමු අයිපැත්තට හැරෙනවා පරස් ගාලා හිතේ තෝරි ගාලා හිටිලා ඔය බලන්න ඉන්න ස්වභාවයකට ඒ කියන්නේ අලස ස්වභාවයකට වැටෙන්න පුළුවන්. හරියන්නේ නැහැ මේක එහෙම කියලා. ඒ වගේ තැන්වලදී වීර්යවන්ත වෙන්න ඕන. මොකද කවුරුත් කළා දෙන්න කෙනෙක් නැහැ. තමුව වීර්යවන්ත කරන්න බාහිරින් කවුරුත් දෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේදී තමුම තමුගේ කෙලෙස් වල ස්වභාවය දකින්න ඕන. මේ කෙලෙස් නිසා එහෙම වෙන්නේ මේ තමුව අධහරිමත් කරන ස්වභාවයක් මේ කෙලෙස් වල තියෙනවා කියන කවුරුත් දෙන්න ඕන. දැන් දුක කියන එක ඇත්තම කියනවා නම් දුක කියන ස්වභාවය සකස් වීමක් කරගෙන වෙන කිසි දෙයක් නෙමෙයි එතන. දුක කියන්නේ සකස් වෙන දෙයක්. ඒක කෙලවර කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක ඇත්තටම දුක කියන එකක් නැති වෙන්න ඕනේ. දුක කියන එකක් කියනවා නම් ඒක අපිට ඒකෙන් ගැලවෙන්න බෑ කියලා කියනවා නම් එහෙමනම් ඒක නිත්‍ය දෙයක් වෙන්න ඕනේ නේද? නිත්‍ය නෑ කිසි දෙයක්. නිත්‍ය අනිත්‍ය කියලා දෙකම නැහැ. තියෙන්නේ මෙතන හේතුඵල ධම. හේතු සකස් වුණොත් දුක කියන එක තියෙනවා. දුක කියන ස්වභාවයයි හේතු සකස් වෙනකොට දුක කියන ස්වභාවය එනවා. එතකොට ඒ හේතු සකස් වෙන තාක්කල් තමයි මේ දුක කියන ස්වභාවය තියෙන්නේ. එතකොට මේ දුක නැති වෙන්න නම් මේ හේතු නැති වෙලා යනවා. හේතු තමයි මෙන්න මේ තණ්හාවයි උපාදානයයි කියන ස්වභාවය. ඒ කියන්නේ හැම වෙලාවෙම සකස් වෙන සිතට දැඩි ලෙස බැඳී යන සිතුවිලි ස්වභාවය නිසා තමයි දුක කියන එක ඇති වෙන්නේ කියන එක. ඒ සකස් වුණු සිතට දැඩි ලෙස බැඳී ගියා. ඒක තුල දැඩි ලෙස වැඩි වෙලාවක් මේ ජීවත් වුණාම තමයි දුක කියන එක එන්නේ. නැත්නම් ඒකේ වෙලට සකස් වුණු සිත දැකීම තුලින් දුක කියන එකක් උපදින්නේ නැතුව නිරෝධ කරලා ගන්න පුළුවන්. දුක කියන එක අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති වෙන්නේ මේ හේතුඵල ධර්ම තුල යන තාක්කල් පමණයි. දැන් යම් අරමුණක් ඉතේ සකස් වුණාම ඒ අරමුණට ඉඩ දීලා ඒ අරමුණට සකස් වෙන්න ඉඩ දීලා එතන උපාදානය තුල ඉන්න තාක්කල් ඒ සිතුවිල්ලත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න තාක්කල් ඒක තුල ඉන්න තාක්කල් දුක කියන ස්වභාවය තියෙනවා. ඒක දැකීම තුලින් ඒක නිරෝධ වෙනවා. නිරෝධ වුණේ අnder දුක කියන ස්වභාවයයි. දැකීම කියලා කියන්නේ ප්‍රහාණය කරා කියන එක. උපාදානය කරගෙන ඉතියේ සංහා ස්වභාවය ප්‍රහාණය කරා. ප්‍රහාණය කියන්නේ අර්ථය තමයි දැක්කා. මේ මොන නිසා මේ මොනේ කියලා තමුට අවබෝධයක් එනවා. මම මේ සිතුවිල්ල තුල හිතේ නිසා මේකට ඉඩ දුන්න නිසා මේක අල්ලාගත්තා කියන ස්වභාවයකට ගිය නිසා එහෙම උනේ දුකක් හැදුනේ කියන එක අවබෝධ වෙන්නේ. දුක කියන එක අවබෝධ වෙන්නේ දැන් නිවන බුදුහාමුදුරුවෝ දුක්ඛ අරසත්‍ය කියන්නේ ඒක අවබෝධ කරගන්න. අවබෝධ කියන්නේ මෙහෙම තමයි මේ දුක හැදෙන්නේ කියන එකක් එන්න ඕනේ. එතකොට අරමුණක් මේ පහහරහා යනකොට ඒක සකස් වෙනකොට මේ විදිහට ඒකට තණ්හාවෙන් උපාදානය වෙනවා කියන එකේ අර්ථය තමුට හොඳට වැටහෙනවා. තණ්හාවෙන් උපාදාන වෙනවා කියලා කියන්නේ ඒ සකස් වුණු සිතට බැඳුණු සිතත් එක්ක ජීවත් වෙන එක. බැඳුණු සිතත් එක්ක ජීවත් වෙනවා කියන්නේ ඒ බැඳුණු සිතත් එක්ක තව සිතුවිලි වලින් ඒක පෝෂණය කර ඉන්න එක. එහෙම වුණාම තමයි දුක කියන එක ඇති වෙන්නේ. දැඩි ලෙස ඇලීම තුලින්. දැන් අපි හිතමු බඩගින්න කියන එක අපි හොද බඩගින්න කියන සිත්තල් එක ඒ සංඥාව එනකොට ඒක දැක්කා. දකින්නවා කියන්නේ ඒක තේරෙනවනේ
ප්‍රඥා ඇස කියන එක තමයි මේ දකින්නවා කියන එකක් මේ අපි කියන්නේ. එතකොට ඒක දැනුම් ගන්න ඒක එතනම නිරෝධ වෙලා යනවා. සංඥාව දීගෙනම නිරෝධ වෙලා යනවා නේද? එතකොට ඒ වගේ නොයන ඒවා තියෙනවා. අන්නේ නොයන ඒවා තුල තියෙන්නේ මෙන්න මේ තණ්හාවෙන් උපාදාන වීම. ඒ සමහර අරමුණු. අන්න ඒ අරමුණු ගැන ඒකන හැදෙන දුක ගැන ඒක ඇලුම් නිසා එහෙම උනේ කියන එක තේරුම් ගන්න. එතකොට තණ්හාවට උපාදාන වීම තමයි දුකට හේතුව. ඒක තණ්හාව කියන එකේ චෛතසික ස්වභාවය තමයි තේරෙන්න ඕන. තණ්හාව කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහය. ඒ ලෝභ දේශ මොහය කියන මේ කෙලෙස් මුල් වලින් හට ගන්නා වූ චෛතසික ස්වභාවයන්. ඒතකොට ඒ ස්වභාවයන් තුල තමයි ඒ ස්වභාවයන්ට තමයි මේ උපාදාන වෙන්නේ. දැන් මෙන්න බලන්න. දැන් අරමුණක් ආවම, ගැටීමක් ආවම, තරහසිතක් ආවම, තරහසිත තමයි දැන් අල්ලගෙන ඉන්නේ. අන්න තණ්හාවෙන් උපාදාන. තරහසිත යන්න දෙන්නේ ඒකට මේකම තවදා සිතුවිලි මානසිකාර කර අරක පෝෂණය කරනවා. ඒක දැක්කම මම මෙතන උපාදාන වුණා කියලා තේරුම් ගියා. ඒක අතහැරෙනවා. අන්න තේරුම් යාම තුල තණ්හාව ප්‍රහාණය වෙනවා. තේරෙනවද? අන්න එතකොට ඒක තමයි දුකේ හේතුව නැති කරන්නේ. දුක අවබෝධ කරගන්නකොට දුකට හේතුව ප්‍රහාණය කරන්නේ. එතකොට තමුන්ට ඒ ආපු තණ්හාව කියන ලෝභ දේශ මොහය තුළ සකස් වූ සිත උපාදාන කිරීම තුළ ඒ සිතට කැමැත්තෙන් බැඳිලා ගිහිල්ලා ඒක තුළ ඊට තරහ තුළ මේක කැමැත්තක් මේක ඇති වෙනවා. ඒක කොච්චර කිව්වත් අනේ උන්ට අමතක කරලා දාන්නකො කිව්වට ඇතුලේ එහෙම වෙන්නේ නැහැ. මේ වචනේ එහෙම කනහරහා ආවට ඒකට ප්‍රතික්‍රියාවක් නැහැ. ඒකත් එක්ක ගැටෙන ස්වභාවයක් තියෙනවා නේද? අන්න ඒවා ඒ තණ්හාවයි අවිද්‍යාවෙන් කරන දේවල්. ඒකට ඒවට බාහිරෙත් එක්ක ගැටල වැඩක් වෙන්නේ නැහැ. බාහිර උගලේ එවනේ යන්නේ මේක නේද? සාමාන්‍ය ස්වභාවය තමයි එහෙම ඒ සිත ක්‍රියාත්මක වෙන වෙලාවට බාහිරින් එන අරමුණු එක ඒවත් සකස් කරලා දෙන්නේ අරකටම උපකාර කරනවා කියන්නේ. ඒකට ඒව තේරුම් ගන්න ඕනේ. ඒව තේරුම් ගත්තම ඒ වගේ ලොකු අවස්ථාවන් Tamanට ටික ඒවා පොඩි දේවල් බවට පත් වෙනවා. අර ලොකු වටිනාකම් දීලා ඒවා තුළ ඉන්න ස්වභාවය නැති වෙලා යනවා. ඒවා ඒතර ගතියුතු දෙයක් නැහැ කියන එක තේරෙනවා. දැන් මේකේ ප්‍රධානම කාරණය තමයි ධර්මය කියන එකවත් අල්ලන්නේ. අර සූත්‍රයේ මේක තියෙනවා, මේ සූත්‍රයේ මේක තියෙනවා, අතන හරම කියලා තියෙනවා, මෙතන මෙහෙම කියලා. ඕවා අල්ලන්න එපා. ඒ රායිවත් යන්න බෑ. ඇයි? මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. ඒක හැමෝටම හැමදාම සිද්ධ වෙන දෙයක්. අතීතයේ එක විදියකට, දැන් එක විදියකට, අනාගතයේ තව විදියකට මේ සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැමදාටම මේ සිත ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට ලෝභ දේශ මොහය තුල, අවිද්‍යාව තුල. ඒක නැති කරගන්න තියන්නේ. ලෝභ දේශ මොහ නැති කරගන්න මොනේ ඒකට පොත්පත්වල තියෙන එකක් අල්ලගෙන ගන්න කර ඉන්නේ. ඒ රාමුවත් මේකෙම සසරේ යෑමේ එක තවත් එක පියවරක් නෙවෙයි. ප්‍රශ්න නැහැ. තමන් කියන ප්‍රශ්න අහන්න කියලා එනම් මොකටද ප්‍රශ්න අහන්න කියන්නේ? ඒ අර මේ මොහොතේ තමුන්ට මෙතනින් ඒ සිතේ ස්වභාවය හඳුනා ගන්නා හැටි තේරුම් ගන්න ඕන නිසා ඒ වගේ කියන්නේ. පොත්වල තියෙන විදිහට එහෙම යන්න බැහැ. නිවන් දකින්න එක ක්‍රමයක්. ඒ සූත්‍ර දේශනාව තවත් දෙයක්. ඒවයින් යම් දැනුමක් එනවා. සිත පිළිබඳව. සිත පිළිබඳව දැනුමක් ගන්න ඕනේ ඒවා. එතකොට නිවන් දකින්න ක්‍රමය ඊට වඩා වෙනස්. දැන් චතුරාර්ය සත්‍ය කියව පොතේ කොච්චර කියලා දුකයි දුකට හේතුව ප්‍රහාණය කරන්න ඕන, ප්‍රහාණය කරාම නිරෝධ වෙනවා, නිරෝධ වෙන්නේ ආදර්ශයි. ඕක කියෝ ඉතින් කියලා වැඩක් වෙන්නේ නැහැ. අතුලාන්තේ ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන තැන ඒක දැක්කොත් තමයි Taman චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙන්නේ. ඒ ක්‍රමය ඊට වඩා වෙනස්. දැන් අපි කෑමක් හදන්න ගියත්
පොතේ තියෙන විදිහට හදන්න බෑ නේද? ඒක තමුන් හදනකොට ඒකේ එන ක්‍රමයක් තියෙනවා නේද? ඒ වගේ මේ දුක නැති කරන්න, දුක දකින්න, දුක අවබෝධ කරන ක්‍රමේ සමන් තුලින් වෙනදී වෙනස්. ඒක අවබෝධ කරන ක්‍රමය වෙනස්. අපි මෙහෙම දැන් කියනවා දුක අවබෝධ කරලා දැන් මේ චතුරාර්ය දුක අවබෝධ කරගන්න ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ඉතින් දාන සීල භාවනා. ඔන්න. ඕක තමයි නිවන් දකින්න මාර්ගය කියන්නේ. එතකොට දාන කියලා දන්නේ. සීල කියලා සීල ගන්න. භාවනා කියලා ඔන්න සීල සත්‍ය දුක් වෙනවා නිරෝධ වෙනවා දුකත් වෙනවා දුකින් මිදෙනවා. හරිද? ඔන්න අපි දාන සීල භාවනා ඉතින් අපි ඉන්නවනේ. ඉතින් අපි නිවන් දකින්න තමයි. අපි ඒ වැඩ කරන්නේ. හරිද? නෑනේ. අන්නේ නැහැ කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිය වෙනස්. දාන සීල භාවනා කියන්නේ කියන්නේ. ඒක දාන සීල භාවනා තුනේම තියෙන්න ඕන එකම දෙයක්. මොකද්ද? තුනේම තියෙන්න ඕන සිත ආදාන. දාන කියන්නේ තමයි. මොකද්ද දාන්නේ? කෙලස්. සිතට දාන ආදාන්නේ. අන්න දාන. එතකොට මොකද්ද ලැබෙන්නේ? සීල දෙක. ආයි දානහතරිය. සීල තුන. ඊගාට ලැබෙන්නේ මොකක්ද ඊළඟට? භාවනා කියන්නේ ප්‍රඥාව. ඔන්න දාන සීල භාවනා. එක ගලයි ගැහුවේ. ඕගොල්ලෝ ගන්න තුනක් ගන්නවත් හරි ගියේ නැහැ. අය තුන් තැන් වලට ගැහුවේනේ. දානේ කියලා කාටවත් කාටවත්. සීලේ කියලා කොහේ හරි කාටට වෙලා ඉන්නේ. භාවනා කියලා ඔන්න මේ නගාපන්නේ කියා මේ සෝබත් වෙනවා කියන උඩට කරන්නේ. අතුලේ නේද? දාන ගැහුවා නෙන්නේ. දාන සීල භාවනා කියන්නේ එකම ලේඛන. චතුරාර්ය සත්‍ය කියන්නේ එකම ලේඛන. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ එකම ලේඛන. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ එකම ලේඛන. එක ගලයි ගන්න ඕන. ඔය ඔක්කොම ටික ගන්න. හැබැයි ඒ ගහන ගල හරියට ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඔය ගාල ගහන්න ඕන තැනට ගහන්න. ගහන්න ඕන තැන තමයි මෙන්න මේ තණ්හා උපාදාන කියන ස්වභාවය. ඒකට මේ වේදනා තණ්හා උපාදාන බව. මෙතන තමයි අපිට සසරේ කැළවිලා යන ඕන ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. වේදනා තණ්හා උපාදාන පස්සක් ගන්න. ස්පර්ශ. පස්ස වේදනා තණ්හා උපාදාන බව. ස්පර්ශය නිසානේ වේදනාව වෙන්නේ. එතකොට වේදනාව කියන්නේ මොකද්ද? රිදෙන්නේ. මොකද්ද වේදනාව කියන්නේ? ස්පර්ශය කියන්නේ පස්ස. පස්ස කියන්නේ ස්පර්ශය. ස්පර්ශ කරන නිසානේ වැලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. මේ ඔක්කොම සිදුවිලි හරිද? එතකොට අරමුණ කියන ස්වභාවය පංච උපාදානස්කන්ධයක් ඉදිරියේ සකස් වුණාම රූපයක් අරමුණු කරගෙන ඒක ස්පර්ශ වෙනවා හැම වෙලාවෙමනේ. ස්පර්ශ වෙනකොට තමයි ඇලෙන ගැටෙන මුලා වෙන එකක් එන්නේ. එක්ක ඇලීමක් එනවා, එක්ක ගැටීමක් එනවා, එක්ක මුලා වීම කොහොමදක් තියෙනවා. ඇලෙන්නේ මුලා වුන නිසානේ නේද? පංච උපාදානස්කන්ධයේ ඒ චෛතසික ස්වභාවයට ඒකෙන් ප්‍රේමවල පෙන්නන ලෝකෙට මුලා. දැන් අපි මේ උදාහරණයක් විදිහට ගමු.
දැන් අපි හිතමු ඇඳුමක් ගන්න ගියා කියලා. දැන් උට ඇඳුමක් තියෙනවා. දැන් ඒක අසහරහා ස්පර්ශ ප්‍රත්‍යේ මොන දැන් ඒකේ උපාදාන ස්කන්ධයක් ගොඩනගනවා. එතකොට ඒ උපාදාන ස්කන්ධය තුළ දැන් ඒක බලනෙහි ඒ බලන මෙහිම ස්පර්ශ ඇසට ස්පර්ශ වෙන්න කෝටියක් සිතුවිලි ඇතුලේ එනවනේ. ලස්සනයි මේක හොඳයි පොළොන්නක ගානට අතත් ගානට තියෙනවා 60යි සයිස් එක හරි. දැන් මේ කටින් කියන ඒවා හිතෙන් කියන්නේ නේ. හිතේනේ ඔය ගොඩනගන්නේ. එතකොට දැන් මේක මෙහෙම ගොඩනගෙනකොට ඒක කෙරේ ඇලීමක් ඇති වෙනවා නේද? අන්න ඇලීමක් ඇති වෙනවා. ඇලීමට එතකොට ක්‍රියාත්මක වෙන්නේ තණ්හාව. තණ්හාවෙන් ඇලෙන ස්වභාවය මොකද්ද? මේ සාමාන්‍ය සිද්ධ වෙන දේ ඕගලන්ට මම කියන්නේ. එතකොට මේක වෙන්න තත්පරයක්වත් යන්නද? ඇඳුම් කඩවලින් එළවන්නේ මේක හිතේ ස්පර්ශය වුණා හරි දැන් ආයතන හරි වේදනාව ආවා. ඕකද? ඇඳුම් දාන්න විතර අරගෙනනේ පාට ගාලානේ. හොඳයි. ඒක පටස් ගාලා ඇඳුම් ගන්න එන්නේ. නඩපාවක් කියන්නේ නේද? වැඩේ. ඒ වුණාට ඇතුලේ ඒ කඩේ සිද්ධ වෙන කතන්දරේ ඒ මුලා වෙන ස්වභාවය තමයි මේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ යන්නේ. මෙහිමයි මේක මුලා වෙන්නේ මේක මොකක්වත් නැහැ. ඔය අනුමාන ගන්න මොකෙක්වත් නැහැ. මෙන්න මේ ඇතුලේ කියන මේ රූපයක් නැති රූපේ කියන මේක තමයි මේ සිද්ධ වෙන්නේ. මමෙක් නොවන මමෙක් මේ කරන්නේ. මා නොවන මමෙක් නෑ මමවපු මමෙක් කරන අඳිනවා කියනවා ඇඩ බලනවා නේ ඉවරයක් නෑ. අන්න එතනදී ඒතකොට තණ්හාවෙන් ඒක තණ්හාවෙන් ඇතුළු දේ තමයි ඒකට වුණා. ඒකේ ආලයක් නැතුණා. ඔයගොල්ලෝ ආලය කියන්නේ භෞතික පණ ඇති දේවල් වලට ඉස්සරහනේ අරකට තාලි තමයි ඉන්නේ. එතකොට අන්න ඒක එතකොට ඒ කැමැත්ත ඒ ඇති වුණු ඒ කැමැත්තට බැඳෙලා. දැන් ඇඳුමට නෙමෙයි බැඳුනේ. කැමැත්තට බැඳුනේ. අරක ලස්සනයි මට හැඩයි කියලා ඇති වුණු ඒ ඇලීමට බැඳුනේ. දැන් ඇලීමට බැඳුණු සැනින් වෙන්නේ කර්ම සකස් වෙනවා. කර්මය මොකද්ද සකස් වෙන්නේ? ගන්න වලින් සල්ලි දීලා බවස ගන්න ගිහිල්ලා අතන කවුන්ටරේට දුවගෙන ගිහිල්ලා අරගෙන ලොකු මල්ලක් කඩේ ගහගෙන මම වෙලා හිටගෙන යනවා. ගිහිල්ලා ඇදලා බලනකොට අයියෝ එකක්වත් හරි. ඒ චීප් මේකට මොනවද කරන්නේ මල්ලගෙන ඔබ දැන් මම වෙනස් වෙලා. ඕ අතන ඇල්ලිලා එන්න බලාපොරොත්තු තියාගෙන ඉඳලා වාහනේ ඉතින් මම ආවේ. මේක මෙහෙම තියෙන්නේ ඒක දාන්න තිබුණා ලස්සනයි. මේක මම අරින්න යන්නේ මේක මෙහි යන්නේ මේක පරසක් කරලා දිගට තියනවා ලබනවා පුතියන්නේ. කියන්නේ අද මම නම් කියලා. ඇවිල්ලා බැලුවම පුසක් වුණා අයියෝ වන්දම මෙලෝ රහන්න. ඕවම නේද මුලාවේ. මේ සිද්ධ. ඒතකොට ආයිතිකාරයෙක් ඉන්නවද? අන්න ඒක තමයි තේරුම් ගන්න. ඒකට එතන නේද මේ දුක කියන එකක් හදන්නේ. ඒ ඇත්තම හරි ගිය නැතිකට දුකක්ද තියෙන්නේ මොකක්ද? ඊළඟට මේකන හරි නෑ. ප්‍රාදි. අන්න ඒම. දැන් එතනදී තමයි අන්න තේරුම් ගන්න ඕනේ මේක මේ කිසි කමකට නැති විදියට සකස් වෙන දෙයක්. මේක තුල අත්තටම ප්‍රඥාව ලෑන්න තමයි. හිතෙන්නේ එමනේ මම හොඳ අඳුන් තෝරන්නේ මම ඇගේ ගානට අඳින්නේ ලස්සනට අඳින්නේ. එහෙම කියලා ඒ తాවකාලිකව තමුන් ඒ මමෙන් හදලා වෙන්න මෙතන. නමුත් එතන සැබෑ ලෙසම එහෙම එකක් නෑ. සිතුවිලි ස්වභාවයක් විතරයි තියෙන්නේ. එතකොට අන්නේ සිතුවිලි ස්වභාවය තමයි තේරුම් ගන්න ඕනේ. හැම වෙලාවෙම මෙහෙම සිතුවිලි ස්වභාවයක් හැරෙන්න වෙන දෙයක් නෑ. ඒගොල්ලන්ට මේක සිතුවිලි කියලා හිතෙන්නේ නැහැ. ඇයි අර අවිද්‍යාවෙන් තණ්හාවෙන් මමල පෙන්නනවා උද්ගල ස්වභාවයක් තුල ඒක මමල පෙන්නනවා වටිනාකමක් දීලා. ඒ වටිනාකම දෙන නිසා තමයි අන්නර
මේ දුක කියන එක හට ගන්න. දුක කියන්නේ අඬන දුකක් නෙමෙයි. අර හිතේ ස්වභාවයෙන් වෙනස් වෙලා. ඉතින් දවසම කන්නවත් දෙයක් නැහැ නේ. එනා ඇඳු මල්ලම වැඩක් කරන්නේ. එකක්වත් අඳින්න එකක් නැහැ හරියට. මම දැන් මට නම් වෙලා තියෙනවා. ඊළඟ දවසේ යනකම් මට ඉස්පාසුවක් නැහැ. මේක දීලා ආපහු වෙන එකක් ගන්න. ඉන්න යන්නේ නැහැ. කෑමටත් හරි නෑ. අන්න මම. ඔයගලන්ට හිතන්න. මේ ජීවත් වෙනවා කියලා කරේ ඕක. වෙන කිසි දෙයක් කරේ නෑ. ඕකමයි කරේ. ඒ වගේ තමයි අනිත්. මේ පහරහා ගන්නා වූ සියලුම දේවල් එක. ඒකයි කිව්වේ ඒවට වටිනාකමක් දෙන්න එපා. වටිනාකමක් නොදී ඇවිල්ලා ඒක එතන මෙතන ඒකට මේ විදර්ශනාව අවශ්‍යයි නේද? මේ අවබෝධය මේ දැනුම අවශ්‍යයි. මේ දැනුම තුල තියෙන එකෙන් තමයි තේරුම් ගැනීම අවබෝධය කරලා යන්න පුළුවන් වෙන්නේ. මෙහෙම වෙනවා මේක හැටි එහෙම තමයි. මේක කවදාවත් මේක හදලා ඉවර කරන්න බෑ. මේක මැරෙන තුරුම මේ යන ස්වභාවයේ අන්තිකටයි හැදෙන්නේ. කවදාවත් කියන්නේ නැහැ මැරෙන මොහොතේ ආනේ මට හොඳටම ඇති ජීවත් වුණා. හරි සතුටුයි. තාවත් නම් ඕනේ නැහැ ජීවත් වෙන්න. මේ මම මේ යන්නම් හොඳයි ටටා බායි කියලා යනද? ඕගොල්ලෝ මට හොඳට සැලකුවා. මම යනවා මං තායිවත් තරහ නැහැ. අනේ මම යන්නම් කියලා යනද? ඒක ගන්න බැරි වුණ එකක් ගන්න මම කතා. ඒ දෙන්න ඒයි ඒක තමයි මුලා. ඔන්නෝයි මුලාවෙන් තමයි හොඳින් මේවා වැඩ කරන වෙලාවේ අවබෝධ කරගන්න ඕනේ. අනේ ඉතින් අපිට මේ අපි හොඳ වැඩම තමයි කර කර හිටියේ නරක වැඩ නම් කරේ නෑ. ඉතින් මේ තාමේ උනාට බැරි වුණා මේක කරගන්න කියන එකම මොකද්ද? මොනේ දෙතන තියෙන්නේ. ඇයි කරගන්න බැරි? ඒ මොහොතේ දැක්කම අපු මේ ප්‍රොබ්ලෙම් මේ කියන්නේ කියලා දැක්කම එතනම මම නැති වෙලා යනවා. ආදිසියාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරුව මරණාසන්න වුණොත් තත්කාල සිපත් කරන්නේ මේ වෙලාවේ සකස් වෙන සිත අතාරින්න. අනිත්‍යයි කියලා කියන්නේ. ගන්න අතලපාරේ. හරි? දැන් මේක කියන්න බලන්නේ ඉතින් මේක කරගන්න. හරි ලේසි වැඩක් නෑ. ආන්තිම මොකද කියන්නේ අම්මා ඕක මොකද? කියන්නේ ඒක කියන්නේ නෑ. නිකන් බල බල ඉඳලා ඔක්කොගේ එළියේ ඉඳලා ඉතත් එක්ක ආන්තිම මොකද අනිත් කියන්නේ කියන්නේ. ඒක අලක් කාවල් කියනවා වුණත් බඩි. තෝරන්නේ අනිත්‍යයි කියලා මට මේ යන්න බෑ මට. වැඩ කියලා තරල්මනේ අතුරු ගෙනත් දිය. අර වයි තියෙන ඒවා කාටවත් දෙන්න එපා. ආවලාට දෙන්න විතරක් දීපන්. ඔන්න එනේ වාගිය. තේරුණාද මේ හිත ඒ වගේ මහා බාණක එකක්. ඒක තේරුම් ගන්න මේක ක්‍රමක්‍රමයෙන් හදාගෙන තිබුණ නැත්නම් අන්තිම මොහොතේ හදන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අන්තිම මොහොත හැම මොහොතකම අන්තිම මොහොත මේක තමයි කියලා හිතන්න. එතකොට මේ වෙලාවේ මේක අතෑරෙනවා මෙතන සත්පුරුෂ ස්වභාවයක් නැහැ. මේ හැම වෙලාවම අතාරිනවා නේද? අන්නේ මම තමයි අර සුරා මතින් මරිච්ච දිව්‍ය ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකම දක්ෂයි. ඒමත් පුළුවන්. ෂෝට්කට් කියලා දෙන්න බෑ අදිසියයි කුලිය ගෑවොත් ඒ කරගන්න. ඒකටත් වඩානේ. ඒකයි කිව්වේ ක්ෂණය අනිත්‍ය මෙහෙම කරොත් අනිත්‍ය දක්කොත් බුදුහාමුදුරන් දෙන දානකට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා. නැතුව මේ අනිත්‍යයි පස්ස අනිත්‍යයි ගන්නවට නෙමෙයි. හරි?
සිත ගොඩ නැගුණු එක අනිත්‍ය වෙලා යනවා කියන තේරුම අවබෝධය දක්වනවා. අර සියලු ස්වභාවයන් පරද්දලා තමයි ප්‍රඥාවන්තයෙක් කරන්නේ. එතකොට තමයි සසරේ යන්න වෙන්නේ නැහැ. යම් තමු සංස්ථානයකට තමයි. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්න එපා. ඒ කඳුන් දැන් මුණු කළානේ. මේ සිතේ නිරෝධය හැම වෙලාවෙම දැක්කේ නැත්නම් ඒක කරන්න බෑනේ නේද? මුණුනොත් විතරයි നമുക്ക് එතන ගැලවීම තියෙන්නේ. එහෙනම් මේක කළ යුතුම දෙයක්. මේ විදර්ශනාව මේක කරන්න ඕන හැම මොහොතකම සිත සකස් වෙන හැම අවස්ථාවකදීම මේක කරන්න පුරුදු වෙලා තිබුණොත් තමයි තමුන්ට ගැලවීම තියෙන්නේ. එතකොට සිත අතාරිනවා කියන්නේ මොනවද අතාරින්නේ? සකස් වෙන සිතුවිලි. මේ සිතුවිලි තමයි තමුන්ට තේරෙන්නේ. මේ සකස් වුණු සිතක් කියලා තේරෙන්නේ සිතුවිලි. තරහ සිතක් නේ. ගැටීමක් වුණා. නේ? ඇලීමක් වුණා. කියලා තේරුම් කිව්වොත් විතරයි මේකෙන් ගැලවෙන්නේ. කියනවා නෙමෙයි තේරුම් යන්න. හරි. දැන් අර හොඳ උදාහරණයක් තමයි මේ වසන්ත ඒ කිපොදයක් තමයි යාගේ පොඩි පුතා බලා ගන්නකොට ඉතින් එයාට හැම වෙලාවෙම යා හිතුවෝ මිනිස්සුවෝ ඉතින් මේක බලන්න ඕනේ මෑණි ඒක විදර්ශනාව කරන්න වෙන්නේ නැහැ කිව්වේ. මායාට හොඳම විදර්ශනාවක් තමයි ඔයා අල්ලගත්තේ. ඔයාට ඒ වෙලාවේ හොඳට බලන්න පුළුවන් ඉතනදී සෝවාන් වෙන්න පුළුවන්. ඔන්න එයාට මම කිව්වොත් හරි තව ආච්චිලෙන් යන අපිට ප්‍රයත්න කරන්න පුළුවන්. දැන් ළමයා ගහකට නඩු. ළමයා ගහකට නැග්ගම උන හිත දැන් ස්පර්ශ වුණා. ඒක ස්පර්ශ වෙනකොටම තමුන්ගේ සිත ගොඩ නැගුණා. තමුන්ගේ සිත ගොඩ නැගුණා මේ විදිහට පංච උපාදාන ස්කන්ධයක් සකස් වුණා. ළමයා ගහට නැග්ගා. දැන් ඒකට ඒක ස්පර්ශ කරනකොට මෙතන ගැටීමක් ඇති වුණේ. මේ අහා වැටි දැන් ඒක කියලා ඒකට බයක් ආවා. තණ්හාවෙන් හිතන බය උපදිනවා. බදල ඒ බය කියන ස්වභාවය උපාදාන වෙනකොටම බහපයි යකෝ කියලා අතට බාහිර පුතේ ගාලා දුවනව නේද? අන්නේ ගොඩ නැගුණු සිත දැක්කනම් දැන් බුදුහාමුදුරුවෝ සිත ගොඩ නැගෙන්නේ අන්තයකට කිව්වනේ. අන්තය දකින්න කිව්වනේ. දැක්කනම් මේකෙන් දෙක නිරෝධ වෙනවා. නිරෝධ වුණා නම් බය නැති වෙනවා. ළමයා ගන්න දෙන්නේ මේක නම් ආරයත මේක කරන්න බෑ. මගේ පුතා මාව ගෙදර ගෙනවද තමයි. ඔය ළමයා බලාගත්ත ඇයිද කියලා. නෑ මේලපා. ඉතින් මේකට විතරක් එහෙම නොවි තියෙන්න බෑනේ. හැම වෙලාවෙම හිත උපද්දන්නේ මම මේ කියලා ගොඩනගන දෙයකනේ අපි හැම වෙලාවෙම දුවන්නේ මේ පස්සෙන්නේ. මොකද එයාගේ කර්ම ශක්තිය වෙන එකක්. ඒ අන්නක් කැඩෙන්න තියෙනවා ඒක කැඩුම්මම. කැඩෙන්නේ නැත්නම් නෑම තමයි. ඔය අම්මලා බලාගත්ත නිසා නෙමෙයි ළමයි අඩුපඩු කැඩිලා නැතුව ලොකු වෙලා තියෙන්නේ උන්ගේ කර්ම ශක්තිය. උන් සාසනේ සත්ව හිංසා කළා නෑ ඒක කළා නිසා වෙන බඩගිරිය දෙනකොට බැස් නෑ. මොකද අම්මගේ විටමින් මාත් වෙලා බැස් නැත්තේ. කර්ම ශක්තිය නැති විටමින් දෙක ඒ වැඩ කරලා තියෙනවා. කපුවේලා එනකොට එතකොට යාම බලාගත්තේ නැතුව එළිරාවත් එන්න තමයි. හැබැයි අන්නේ මේ යථාර්ථය තේරුම් ගියොත් නේද බය කියන එක නැති වෙන්නේ. ඒ යථාර්ථය ගැන අවබෝධයක් තිබුණොත් විතරයි තමුන්ට මෙතන විෂාදියක් නැතුව ආතතියක් නැතුව ඉන්න පුළුවන්. ඔන්න මානසික ලෙඩ. ඔයාට බෙහෙත් දිගිලලා හරියන්නේ නැහැ. අනවශ්‍ය විදියට අනුතවාදී විදියට සිතුවිලි වල ඉර වෙලා ඉන්නකොට තමයි එන්න වෙන්නේ. සිතුවිලි කියන්නේ සිතුවිලිම තමයි. ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මේවට හොඳ ගැඹුරු විදියට තමුන්ට අර නුවණින් විමසින්න හැකියාව වුණ ඉඳලා වෙන්නේ. ඒක කරගන්න අවශ්‍ය ශක්තිය තමයි කතා කරන්නේ. මේවා අත්හදා බලන්න.
කියලා කියන්නේ මොනවද මොකුත් වෙන්නේ නැහැ. ඇයි? හේතුඵල ධර්මයක් තියෙනවා. අපි ඒක වරද්දගෙන අපේ හේතුඵල ධර්මයක් කියලා හිතෙන්නේ අපිට හිතෙන්නේ මොකද්ද හැම වෙලාවෙම අපේ වසඟේ පවතින දෙයක්. මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක්. එහෙනම් මම බැලුවොත් තමයි ළමයන් ඉම වෙන්නේ. නිකන් අපරාධේ මහසු. ළමයා කොහොමද හැදෙන්නේ? ඔය ආර්ථික මහසු වෙච්ච ඒවා නිකාවක්. මේ සංසාරේ වැඩි කරගන්න නැතුව ඕවා යන රස්තියාදු ගහ ඔය දුවගේ කයි ඉලිගේ කයි පුතාගේ කයි බල නිකාන බාහිර රස්තියාදු ගහලා අන්තිමට සතර පාට යනවා. දැන් මොන ආර්ථිකලාට මොන කන්දයක් කරනවා? ළමයා අප වෙන දාලා ඩේට් යනගෙන ඇඟිලි කඩගෙන ඉන්න ඕන්න එතන ගිහිල්ලා පුර ඉතින් එන මිනිහා හොඳද මොකද්ද පුතු පරම්පරාව
බයිනවද පවුලට අරගොල්ලෝ මොනවා කියයිද මේගොල්ලෝ මොනවා කියයිද ඉන්නේ ආශ්න දැන් මේ දර්ශනාව නෑ අපෝ ඉන්න වෙන්නේ මේ අතර දුවට මගලක් කරනවා අනේ ඉන්න වෙන්න බෑ නේද දර්ශනාව අර ඒකේ කරපුවාම උඹම වෙන්න හැටි බලලා ඔය ළඟට මම මොකේද කියලා හොයපහමු ඔතන ඉන්නවද අපි නේ එකේ කාර්ය කාර්ය ශක්තිය අනුවලා ඊළ විදියට නම් ඒ වැඩ කරන්නේ මම මොකටද මේක නැද්දට පැනගෙන මම මේ අතරේ යන්නේ නේද එන්න තියෙන දේ අන්න කල්බල පාලෙන් තමයි මේ පංගරාත් කරේ පාලෙන් පංගරාත් කරනවත් නෙමෙයි ඒවා ඒ හේතුඵල දාමක් නේද ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙන්නේ එතකොට ඒක මේ මෑනියු නිසාම දෙයක් නේ අපි දැන් මෑනියු ආශ්‍රය කරන නිසා අපිට දැන් මේ දවස්වල හරි හොඳයි යන්නේ හැමදේම හොඳට සිද්ධ මේ මම නිසාම ඒකත් වැරදි ඒ සිද්ධ වෙන්න තියෙන දේවල් සිද්ධ වෙනවා ඒක හොඳ දෙයක් නා ඔයා මේ මෑනියු ඇසුරු කිරීම නිසා කල්ල යන්න පුරුදු වුණා සිද්ධ වෙන දේ දිහා අර උපේක්ෂාවෙන් බලන්න පුරුද්දක් ට්‍රේනින් එකක් වුණා මෙතනට ආව නිසානේ ඒක උනේ නැත්නම් අතන ඉඳගෙන උදාහරණයක් නෙමෙයි කඳුළු සලසලා ඒ ඉන්නේ මේක තමයි ඒක නැති වුණා මෑනියු ළඟට නැත්නම් මෑනියු ඇසුරු කරන නිසා අර මගුල හරි ගියා නෙමෙයි අනේ මෑනියුට ලකුණු පොන්නේ මෑනියු නිසා මුතුන්ට උනත එකම දේ තමයි තමුගේ අත්ලාන්තේ සත්‍ය හොයාගත්ත එක. ඒකට පොඩ්ඩක් උදව් කරා මම. ඒක උදව් කරාට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. ක්‍රියාත්මක කරන්නේ තමුගේ වැඩ. ඒතකොට දැන් අම්ම වෙන්න ඕනද? නෑ. තාත්තා වෙන්න ඕනද? නෑ. ලොකු මේ පන්සලේ දායක වෙන්න ඕනද? කාමේ ප්‍රධානිය වෙන්න ඕනද? කාටවත් ලොකුකම් වෙන්නන්න ඕනද? ලොකුකම් වෙන්නන්න කෙනෙක් ඉන්නේ කාටද කෙනෙක්? ඒ යථාර්ථය දැක්කොත් විතරයි ඔය කියන ඕන ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට මේ සිත එහෙම බය කරන ස්වභාවයක් තියෙන එකයි බියසක සෝකේ වේගුණුම වේගුණන් මේවයි ඉලෙටික මේවා කඩාගෙන ඉස්සරහට යනකොට කිසිවක්ම කිසිම හැම දෙයක්ම මේක ඇතුලේ සකස් කරලා පුදුමාකාර මේ බියසක සෝකයක් උපැද්දුවා නේද කිසි දෙයක් නෑ නේද බය වෙන්න දෙයක් නෑ නේද කියලා අයියෝ අපි බය වුණු විදිය කොයි තරම් අපිටසහද කියලා අන්න තේරෙන්නේ නැහැ ඒක හදාගෙන ඉඳලා. ඉතින් මේක එතකම් මේක කියන එකට ඉතින් සුදු සිංහලෙන් ගන්න. ඔව් කිව්වට අපි ඕක කරන්න පුළුවන් දේවල් ගගා. ටික ටික කඩ තමයි මේ ඉන්නේ ගගා ඉන්නවා. ඇයි? අතුලෙන් දෙන විදිය. ඒකයි කියන්නේ මේක තමුන් මේ කෙලෙස් දුරු කරොත් අනිවාර්යයෙන්ම තමුන් මේ සිතට දාන මේ ප්‍රේමය මේ සිතත් එක්ක ඇලෙන උපාදාන වෙන ස්වභාවය තේරුම් ගන්න. බාහිරේ සම්පූර්ණයෙන්ම මේකට එකතු වෙන්න ඉඩ නොදී බාහිර රූපේ එකතු වෙන්න ඉඩ නොදී හිත කොටු කළා. හිත අරගෙන මේ පැත්තට බාහිර රූපේ නැතුව සකස් වුණු රූපෙට අදාළ බාහිර රූපේ අයින් කළා මේක දැක්කොත් ඒකේ නිරෝධය දැක්කොත් තමුන්ට මේක ගැලවෙන්න පුළුවන් අර මම කියපු කාරණා අවබෝධ කරගන්න පුළුවන්. මොකද්ද? ඇතුලේ රූපයක් නැත්නම් එළියේ රූපයක් නැහැ. 10ක් නැහැ. ඒකෙන් කියන්නේ ඇතුලේ රූපය නැත්නම් එළියේ රූපයක් නැහැ කියන ආයතකොට එළියේ රූප අසුදාහන් වෙනවාද කියන එකද? ඒක මොකද්ද? ඇතුලේ රූපය නැත්නම් එළියේ රූප නැහැ කියන්නේ මොකද්ද මේ? දැක්කේ නැතු කියන්නේ කොහොමද මාර කතා අපි කවදා බලලත් නැහැ බලලා තියෙද ඇතුලේ රූපේ නැත්නම් එළියේ රූපයක් නැහැ කියන එක බලලා තියෙද එක සැරයක් හරි අත්
අත්දැකීමක් තියෙද? තියෙනවද? නෑ. මානි තෝේ දානින්දම සෝවාන්නේ කිය. එනිසාරකට බලන්න. මෙහෙම බලන්න. ඔන්න කෝල් එකක් ආවා. හරි. කෝල් එකක් ආවම දැන් ඒක ආන්සර් කරලා දෙන්න. තිබ්බට පස්සේ ආපහු වෙනවද නැද්ද? එනකොට අරකට එක්කම දෙන්නේ නැද්ද? ආව බව දැක්කනම් ඒක එතනම ඒක නිරෝධය කියන ප්‍රශ්නය. හැමදාම ඒක කරනවා. ඒ වුණාට ඒක දාන්න. නැත්නම් මෙච්චර කාලයක් කරපු සිතුවිලි තියෙන්නේ නැහැ නේද? එකක්වත් නැහැ නේද? මේ මොකටද කියන්නේ? එන මොකද සිද්ධ වෙන දෙයක් ගැන නැතුව එළිය රූප මකලා දැම්ම නෙමෙයි ගමි. ඒ දිලේ එළිය රූප ඔක්කොම නැති කරලා දැම්ම නෙමෙයි. ඇතුලේ සකස් වුණු රූපය ඒ මොහොතේම දැකීම තුලින් නිරෝධ වෙනකොට එළිය රූපයක් ලැබීමේ අවශ්‍යතාවය නැති වෙලා යනවා. ඒක ගැනයි මේ කියන්නේ. අම්මා කිව්වොත් මොකෙම හිතේ අම්මා කියන එක ගොඩ නැගෙනවා. ගොඩ නැගෙනකොටම බාහිර රූපෙකුත් එනවා නේද? ඒ දැන් අරමුණක් ආව නිසා නේද? කන හරහායි අරමුණ ආව නිසා නේද? දැන් අපි හිතමු මං කියනවා සෝමා කියලා. ඕගලන්ට සෝමල කී දෙනෙක් මැරෙනවා? ඔයාට සෝම නෙමෙයි අරයාගේ. යාගේ කාට සෝම කෙනෙක් මැරෙනව නේද? නේ? ඔය හරියට සෝම කෙනෙක් කෙනා නේද හිතද? දැන් බාහිරින් සෝම කෙනෙක් ඉන්නවද නැද්ද? කාලක් නැහැ. උඹ කාලෙකින් බලන්න බැරිද සෝම? හොඳ යාළුවෙක් ඉස්සර වගේ නේ. දැන් ඒ හැමෝටම එකම සෝමද? සෝමක නැති ඇත්තද? සෝම කියලා නමක් ගන්න යාළුවෙක් නැත්තම් ප්ලෑන් කියාගෙන හිතේ. එන්නේ සෝම කෙනෙක්. සෝමක මොකෙක් හරි සෝම කෙනෙක් ඉන්නවා ඉතින් නාමය හැදෙන්නේ නේ. සෝමක නැති අය කොහොමද හිතේ සෝම කෙනෙක් ආවේ නැති අය? ආවයට නෑ සෝම කෙනෙක්. කවුරුත් දන්නේ නැහැ සෝම කෙනෙක්. දන්නේ නෑ ඇත්ත කියන්නේ නැතුලේ කණේද? ඕ ඒක සෝම කෙනෙක් ඇතුලෙන් හදලා දුන්නේ නැත්නම් ටක් ගාලා මේව දාන්න බෑ. දත්ත හොයලා යා ටක් ගාලා හොයලා දානවා ඒක. ඔන්න ඔබගේ සෝමා. ඔන්න ඔබගේ සෝමා. නැත්නම් පන්දරේ දිවිතියක් හරි සෝම කෙනෙක් දාලා දෙන්නලානේ. ඉතින් ඒක තියෙනවද අපිලා? නෑ ඊගාට මං කියනවා ලක්ෂ්මන්. දැන් සෝමෙන් ගිහින් දැන් උන ලක්ෂ්මන් දෙවි. නේ? දැන් ඉතින් ලක්ෂ්මන් කෙනෙක් කොහෙන් හරි වෙන කොහමදත් ආවේ නෑ ලක්ෂ්මන් කෙනෙක්. නේ? ඔය ආවද ලක්ෂ්මන් කෙනෙක්? නෑ එන්නේ නැහැ. ඒකද ලක්ෂ්මන් කෙනෙක් හදලා දුන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධයක් සකස් වුනේ නැහැ. සංකාරයක් ආවා. විඥානයක් හටගත්තා. ඒ වගේ ලක්ෂ්මන් කෙනෙක් නැහැ. ඇතුලේ නැහැ. අතීත ලක්ෂ්මන් කෙනෙක් ඒන්නේ නැහැ. හරියට අපි අර මේ මේකට නේ ඩිස්ප්ලේ එකක් දාලා ඕන් කරාම ප්ලේ වෙනවා වගේ තමයි මේක. අතීතේ දාගත්තු ඒවා හරියි. මේ මොහොතේ ගන්න ඒවා ඒ මොහොතේ ඊළඟ එකට යනවා අතීතෙට. ඒක මෙහෙම හරි දාගන්න එකක් නැත්තම් ප්ලෑන්. නැත්තම් හරිෂු. ප්ලෑන් එකට කිසිම බාධයක් නැහැ. දාමයක් නැහැ. අන්න බලන්න ඇතුලේ රූපයක් නැත්තම් එළියේ රූපයක් නැහැ, දාමයක් නැහැ, දුකක් නැහැ, පීඩාවක් නැහැ, මොනික් නැහැ. කරලා බලන්න හරි. ඕන. නැත්තම් ඉතින් මේකෙන් ගැලවිලා යන්න වෙන්න. දර්ශනාව කියන දේවල් කොහොමදයි? චිත්ත රූපේ. චිත්ත රූප චෛතසික විභාග. මේ තුන නැත්තම් දැන් කන්න නිවන. අන්න ලක්ෂණ කෙනෙක් නැහැ. චිත්ත නැහැ, රූප නැහැ, චෛතසික නැහැ.
පුද්ගලයෙක් නෑ. ඒ කියන්නේ මෙතන මමත්වයක් නෑ. හිස්. කරලා බලන්න. කොච්චර වැඩ තියෙනවද ඔයාලට කරලා බලන්න. කිසි දෙයක් කරලා බලන්න ඔය ඉන්නෝ මැටි දුලි වාගේ. ඔය දෙලොවටම අයිතිනේ රූප ටිකක් අල්ලගෙන අන්තක විදිහට මොදියා බල බල නේ තෝක කරගන්න. යා මම මෙතන වයසට ගිහිල්ලා මට නෑනේ කියන විදිහට ඉක්ුත් නේද අද දවස මම මේ පොඩි මට මලවදේ කීකේ හිත හිතා කියන නිසා කොහොමද මම මේකෙන් ගැලවිලා යන්නේ කියලා. ගැලවිලා යන්නේ ළමයාගෙන්ද? කාගෙන්ද? ඔහෙන්ද මේ මලයාක්ෂයෙක් මගේ ඇතුළට රීගගෙන මට වද දෙන්නේ කියලා හෙව්වද? දැක්කද? කායා. කොහොමද අපි අවුවිච්චාවුවේ? ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සමාන්තරවත් සමාන කියලා එකක් නැතිකොට මොන දාණයද මොන දාරුවද මොනවද කියලා මේ කතා කරන්නේ. හරි. ඒව ජයයට ගියේ කියන අනින්නවා ඒකට. ඒක ඇත්තමද කියලා හොයලා බලුවා දාන්න දැන් හොයලා බලුවා දැක්ක නේද? ලක්ෂ්මන් කෙනෙක් නැත්තම් මෙතන වමේ නෑ ලක්ෂ්මන් කෙනෙක් නෙමෙයි එතන ඉපදෙන්නේ. මානේ කොයි ඉපදෙන්නේ ලක්ෂ්මන් කෙනෙක් ඉන්නවට. සෝමෙක් ඉන්නවට මම කොයි ඉපදෙන්නේ. එහෙනම් සෝම කෙනෙක් නැත්තම් මම ඉපදෙන්නේ නෑ. එහෙනම් තේරෙනවද මුතුවා? තේරෙන්නේ නැත්නම් අද ගෙදර ගිහිල්ලා අද ඔක්කොම කරන්න. මොකක්ද නාමය කියන්නේ? ඔන්න ඉතින් සින්දු අහන්න ඕනද ලවට අද? නාමය නොදිරේලා ඔබකේ වගේ සින්දුවක් කියතම. නාමයක් විතරයි කියන්නේ. මේ නාමෙකුත් නැති එක කරන්නේ මේ දෙන්නන්නේ. හරිද? නාමෙත් එක්කම තමයි රූපෙත් දෙන්නේ. අයි සිත ගොඩනගන්නේ එහෙමයි. නාම කියන්නේ මොනවද? නාම කියන්නේ මොනවද? නාම රූප. නාම කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? ඕ උදාහරණ විභාග වලට ලියනා කැඩිලා විදිලා නැතිලා යන්නේ ඕ අපි දන්න අපු වැඩ දේවල් එනිය උදාහරණ අපි දැන් ඔක ආවිද හොඳ ප්‍රශ්නයක් ඇහුවා දැන් ආවිද නාම රූප අවබෝධ කරගන්නද මොකක්ද නාම රූප කියන්නේ ජොන්සන් ලක්ෂ්මන් සෝමා මේ මොනවද? දැන් ඔකත් එක්කම ඇතුලේ හදන්නේ මොනවද? දැන් ඔතන වෙන් කරන්න පුළුවන්ද? මොකක්ද ඇතුලේ? දැන් මම කිව්වේ ජොන්සන් ලක්ෂ්මන් සිරියාවති කුසුමාවති ජනාධිපති ඊටපු ජනාධිපති ඔය එන්නේ රූප ලස්සන ඒවත් එක්කම ආවමද එතන ඕ පංච උපාදානස්කන්ධයක් සකස්ුණානේ පංච උපාදානස්කන්ධයක් කියන්නේ මොනවද සියලු සිතුවිලි තමයි රූපෙත් සිතුවිල්ලකින් තමයි උපාදාන්නේ ඒ සිතුවිල්ලට අදාළව ඊටපු ජනාධිපති තුවමනේ තේ රූපෙත් එක්ක ඉතින් ඔන්න යාගේ ඒ ඔක්කොම ස්වභාවය ෆයිල් එකක් ඕපන් කරලා දෙනවා
එතකොට මේක නෙමෙයි දුකක් කිව්වේ. අර සකස් වෙන එකයි දුක. එතනයි මම උපදින්නේ. ඕක තේරුම් ගත්තා නම් උගලට ගොඩ යන්න පුළුවන්. ඔරුවට ඔරුව වලලා හදාගන්න එපා හරියට තේරුම් ගන්න. නාම රූප කියන්නේ මේ පරමාර්ථ ධර්මයේ තුල සබයි යථාර්ථයේ තුල සිතේ ගොඩ නැගෙන අරමුණ සහ අරමුණට අදාළව සංඥා සංස්කාර විඥාන වේදනා ඔදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒ රූපයට තණ්හාවෙන් බැඳිලා යන්න අවශ්‍ය කරන ආරමුණක් අපි කියනවා ආරමුණක් කියලා. ඒකට ආරමුණක් වම රූපේ විතරන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ දාප්ත ටික ඔක්කොම එකතු කර තැනයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඕක තමයි අපි 10ක් ඇති කරන්නේ තණ්හාවෙන් උපාදාන කරන්නේ. ඒකට බැඳිලා යන්නේ. ඕක වෙනම දැන් තමු බාහිර රූපේ අතහැරලා මෙන්න මේක තේරුම් ගන්න මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අතුලාන්තේ සකස් වෙන එක ගැන මේ කතා කරන්නේ. පංච උපාදාන ස්කන්ධ කියන්නේ ඇතුලේ සකස් වෙන දේවල්. හැම එකකටම හැම අරමුණකටම ඇතුලේ සකස් කරලා දෙන දත්ත ටික. පුතා කිව්ව ගාම රූපේ විතරද එන්නේ? නාම නැද්ද? මොනවාද නාම? පාරපතලේ ඉඳන් එපා පුතා මට ඇතුළට දාලා බලන්න. සුදුයි ඇඳුම මේකයි දැන් hina වෙන හැට නැවිලා පේනවා. වැඩි පුර ඉඳන් නෑ ඉන්නේ මොවයි. උදේ ආයිනේ නාම රූපවල. ඒ කාරණාවෙන් බඳින්නද නේද? ඒක තමයි නේද ඔයගොල්ලෝ තාම නිවන අභියස කරලා ඉන්නේ. පංච උපාදාන ස්කන්ධය කියන ස්වභාවය අඳුන ගන්නා තුරු කිසිම කෙනෙකුට මේ නිරෝධය දකින්න බෑ. ඉතින් ලේසියිනේ අනේ. මොකද ලේසියි? සිතක් සකස් වෙනවා කියන්නේ මොකද්ද? මේ පාහරකා ගන්නා වූ අරමුණු සම්බන්ධයෙන් පොතල දෙන දේ. පොතල දෙන දේ නිසා නේද තරහක් ඇති උනේ. නිකම්ම රූපයක් ආවම තරහක් ඉන්නේ නේද? අතීතෙත් අමුණලා අනාගතෙත් අමුණලා අරුණි ඕකවමයි එදත් මට ඕම කරා ඕකවමයි උපාසනේ කරන්න හොඳ කෙනෙක් නෙමෙයි එනත ඊළානි පැත්තට හරි හොඳ ළමයි මෙහෙමයි මට අතීතෙත් හරි උදව් කරලා තියෙනවා කියලා ඕවා නේද මේ නාම කියලා කියන්නේ. ඒ රූපය පිළිබඳව දෙන විස්තර ඕවා තමයි ඔයගොල්ලෝ කොට නැගෙන්නේ ඇතුලේ. හස්බන්ඩ් කිව්වොත් මොකලට නාම රූප පංච උපාදාන ස්කන්ධය කොට නැගෙන්නේ නැද්ද? මොකද්ද කොට නැගෙන්නේ? මොකද ඒක කොට නැගෙන්නේ? කොට නැගෙනවා නේද? රූපෙත් එක්ක මේ මහා විශාල ඉලාකර රූපයක් එන්නේ නැහැ. අර ඒකල තියනෝනේ. අහවල් රූපේ කියන සංඥාවක් එනවා ඒකේ නේද? නැත්නම් ඉතින් පුතා එළියේ ඒ රූපෙම හොයන්න යන්න බෑ. ඒ සකස් වෙන රූපෙම එළියේ හොයාගෙන යන්නේ ඒ රූපේ අඳුනගත්ත නිසා නේද? ඇතුලේ රූපේ. එතකොට ඇතුලේ රූපේ අඳුනගත්තේ නිකන් නෙමෙයි. ඒ රූපෙත් එක්ක කැමැත්තක් ඇති වුණා නැත්නම් අපදත්තක් ඇති වුණා. එතකොට ඒ වගේ මේ රූපය පිළිබඳ සංඥා කියන්නේ අඳුනලා තීමක් තියෙනවා ඒ රූපේ. ඒක කොහේ ගියත් දැන් බාහිරින් හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ඇතුලෙන් දීලා තියෙන ඒ දත්තවලට අනුව. දැන් කෙනෙක් නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ ආවල් ඔෆිස් එකේ ඉන්නේ ආවල් කාමරේ. ඒක මොනවද? ඒ රූපය පිළිබඳ මොනවද? සංඥා. බුදුහාමුදුරුවෝ කියන මොකද්ද සංඥාව? නිර්මුවක් කියනවා. ඇයි නිර්මුවක් කියන්නේ? තියෙනවා කියනවා ඇත්තටම නෑ. දැන් ආවල් කාමරේ ඉන්නවා.
ඉන්න උනේ ආවකම. ඔය අපි දාගත්තු ඒවනේ නේද? අපි මෙහෙම දාගෙන ඉන්නවා අවල් කාමරේ අවල් ලෝකා ඉතින් මෙහෙම කියලා දාගෙන ඉන්නවා. එතකොට ඒවා සම්බන්ධයෙන් අපේ හිතේ ගොඩනැගෙනව තණ්හාවක් නේ. එක්ක එතන ඇලීම මේව කරගෙන ගොඩනැගෙනවා නැත්නම් ගැටීම මේව කරගෙන ගොඩනැගෙනවා. දැන් එතන යා ලෝකෙක නම් මොකක්ද ඇති අල්ලාමේ යන්නේ අර අවසර ගන්නෙ නෑ ඔපෙතන හිටපු මේ විමසීම් කාඩාලෙට දුවන්නේ නෑ අවලානේ කෙලිම යනවා මෙන්න මේ කඩාගෙන දෙවලු. එතකොට ඒ සිකියුරිටි කාර්ड මේක කියලා දඩස් ගන්න මිනිත් හදලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මම යන්නේ ආවලා මගේ අයියා. දැක්කනේ සංඥාව මෙන්නුවක් වුණානේ. එහෙම වැඩ කරන්න බෑ. ඒක තුලින් තමන්ම ආගත්තු ලෝකය මේනිකුවක් කිව්ව එකයි වට රැවටෙන්න එපා කිව්ව හිතෙන් දැන් කියනවා ආවල් රූම් එකේ ඉන්නේ යා මේකේ මැනේජර් එකේ ඉන්නේ GM ඉතිසා ඔයා යන්න එන්නේ. එතකොට ඒ කියන්නේ ඒ අනහරහා ආව පණිවිඩේ කිව්වද සිකුල්ට කියන්න ඕනේ නෑ මොනවත් ඕනේ නෑ ගිහිල්ලා දෙලිම GM හම්බෙන්න කියලා. හරියට කියන්න නැත්ද? නේ ලැබුණු සංඥාවේ කරමු දෙදෙන්න ගියා මොකද? මේක මොකාරි වචනේ කොතෙල්ලේ යනවා අතට දාලා අපි ඔය ඉරියව්වට තු අපි රසායන නැති කරලා හදන. අන්න දැක්කද දුන්නු සංඥා මිනිකුවක් නැහැ. සමු මවාගෙන ගියොත් අපි ලොක්කොනේ අනුකට දුවයස කරන්නේ ආන්නේ. දීනේ. මානසික තේරුණා. යන්නා. මිනිකුවක් උගේ තේරුණා? හරි දැන් තේරුණා. සංඥාව මෙලොවට වෙයි. සංඥාව මෙලොවක් කියලා කියන්නේ පිටින් පවල දෙන රූපය. හරි සංඥාවක් තුලින් සංඥාවෙන් කියලා සංඥාව කියලා කියන්නේ පිටින් අහවලා මෙහිමයි කියලා හිතලා ඉඳ දාගත්තම ඒකට තව කොට එකතු කරගන්නව අහවලා ලොකුයි මම කාටවත් මේක කරන්න ඕනේ නෑනේ කාටවත් විශ්ේ ගන්න ඕනේ නෑ අහවලා ඉන්නේ නේ මගේ අයියානේ ඒකට මම ඉන්නේ යන්නේ උදාර සංඥාවෙන් දුන්නු එක එයා ඒක මිරිගුවක් වුණා එතනනේ එයා ඒක ලෝකයක් කරගෙන එයා හදාගත්තු මවාගත්තු ලෝකය මම කාටවත් විශ්ේ ගන්න ඕනේ මට එතන කෙලිම යන්න පුළුවන් මොකද මම අහවලා එයා ලොක්ක නිසා ඒ අන්නේව මොනවද ඒවා ඒ මොනවද සංඥා අන්නේ සංඥා විරුවක් කියලා කිව්වා සංඥාව කියන ස්වභාවය ඒ කෙනෙක් හඳුනා ගන්න දෙන සිතුවිලි වලට මුලා වෙන්නේ තේරුණාද කෙඩි පිටින් සංඥා විරුවක් නේ වේදනාව මොකද වේදනාව දිය බුලන්නේ රූපේ වෙන පිටක් එකයි කියන මේව වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ වචන ටික කියන ඒ කිව්වේ ඒවා තුලින් ඒ ගොඩනගෙන සිතේ ගොඩනගෙන නිත්‍ය ස්වභාවය වැරදි සංඥාවෙන් සංඥාව නිත්‍ය කරගන්න එපා. යාවොස් ඒ නිසා මට මෙහෙමයි. මට තැනක් තියෙන්න ඕන කියලා දෙන දේ මිරිගුවක් කියලා කිව්වේ. සංඥාව නිසා මිරිගුවකට වැටෙන බවයි කිව්වේ. එතකොට වේදනාව පෙළපෙළක් කියලා කිව්වේ අය දිය බුබුලක් නේද? වේදනාව දිය බුබුලක්. හරිද? රූපය වෙන පිටක් නේද? රූපය වෙන පිටක්. රූපය වෙන පිටක් කියලා කිව්වේ අය. දැන් ඇතුලේ රූපය ගැන කියන්නේ එළිය රූප හොයන්න එපා. ඇතුලේ රූපේ චිත්ත රූපය වෙන පිටක්. ඒක එවඩක් වගේ ඇතුළු ශරීරෙක ඇතුළලා යන රූපයක්. ඒක පෙළ පිටක් විදිහට දකින්න කිව්වා. අපි බදාගෙන කොහොමද පෙළ පිටක්ද? කොහොමද
අත්දකින්නේ? අපි එක නිත්‍ය කරගන්නවා නේද? වෙල මේකට වටිනාකම දෙන්න. එතන වේදනාවට මොකද්ද කිව්වේ? දිය බුබුල කියන්නේ මොකද්ද? දැන් මොන නමුත් දිය බුබුල ගැන දන්නේ නැත්නම් වේදනාව ගැන දැන් උපමාව හදාගන්න පුළුවන්ද? දිය බුබුල කියන්නේ මොකද්ද? Dia bulan kan kan? Iya, nekke nek kaca-kaca gana විතරයි අපත දැනෙන්නේ. දිය ෆූලු කියන්නේ මොකද්ද? අර වහිනකොට වැටෙන ඒවද? එහෙනම් ඔක්සිජන් කතාව උත්තේ. මොනවා මොකද තියෙන්නේ නේද ඔබ? ඒකටම ඊළඟට වැටෙන බිඳුව තුල හරකට ඒක ක්ෂණයක්වත් තියෙන්නේ නැති දෙයක්. එහෙනම් වේදනාව කියන්නේ ඇලීම හෝ ගැටීම කියන ස්වභාවය ක්ෂණයක්වත් තියෙන්නේ නැති දෙයක්. හැබැයි අපිට එහෙමද? අපි ඒක මොකද කරන්නේ? ඒක අනිත්‍ය විදියට නෙමෙයි අපි දකින්නේ නිත්‍ය විදියට. ඒකම සිපත් වෙනවා. දාක්ෂර ලස්සන දවසක් දැන් නැතුව තියෙන ලස්සන ඉවරනේ. ඔතකින් දැක්ක නැත්තම් හොඳයි. අන්න වේදනාව දිය බුද්ධාගත ළඟට නේ? තේරුණාද මාතා? ඊළඟට මොකද? මේව ගැන අවබෝධයක් තියෙන්න ඕන. වේදනා සංඥා සංස්කාර කියන්නේ මොකද්ද? සංස්කාර එඩික්ටඩ් අපි කියනවා දැන් පිළිග්‍රාමස් වල යනකොට නාමාවලිය යනෝනේ සංස්කරණීය ආවලා. මොකද සංස්කරණීය? සංස්කරණීය කියන්නේ අනේ දන්නේ නැද්ද? පොත්වල දෙන එකක් හරි කියන්නේ. ඕ අර ඔක්කොම ටික දාලා මුදට මවලා දෙන ලෝකය. දැන් සකස් කිරීම කියලා තනියම ගන්න එපා. අර රූපෙට අදාළව ඒ වේදනාවට අදාළව ඒ සංඥාවලින් දෙන මේක තුලින් ගොඩනගන එකතුවක් විස්තරයක්. එතන අන්නේ සංස්කාරය. එතකොට ඒක ඊගාවට ඒක බුදුහාමුදුරුවෝ කිව්ව මොකද්ද සංස්කාර? කෙහෙල් කඳක් වගේ කිව්වා. යම් දෙයක් ගැන ඕගොල්ලන්ට මවලා පෙන්නලා මේ හදලා දෙන සංස්කරණය කරලා දෙන දේවල් කෙසෙල් කඳක් වගේ කිව්වා. කෙසෙල් කඳක් පතුරු ගන්න මුකුත් නෑ. ඒ වගේ තමයි මේ සිත හදලා දෙන හැම රූපයක් ගැනම හදලා දෙන කතන්දරේ කිසිම ආරටුවක් කාර්යයක් නැති දෙයක් නෙවෙයි. විඥානය කියන්නේ මොකද්ද? එතකොට අරම හදලා දෙන එක කෙහෙල් කඳක් කියලා වෙන්නේ මුරුත කොටයක් වගේ විඥානේ නේම අන්න විඥානේ මායාකාරී ඒකයි. කෙහෙල් කඳ මුරුත කොටයක් කරලා වෙන්නන්නේ. එහෙම රැවටිච්ච මුරුත කොටයක් වලට රැවටිච්ච කෙහෙල් කඳක් නේද දැන් ඔයගොල්ලෝ ඉතින් ඒක ජීවිතේට ගලප ගන්න ඕන. නේ? පොතේ දැනුම මෙහි තියාගෙන මේ නිවන් දකින්නේ මොකද? දැන් මොන පංච උපාදාන ස්කන්ධය කියන එක තේරුණාද? කොහෙද හරියන්නේ? ඒතර පංච උපාදාන ස්කන්ධයක් හට ගන්න නැතුව පුළුවන් ද මේ සිතට ක්‍රියාත්මක වෙන්න? කොහොමද
බෑ කියලා දැනගත්තා. කොහොමද බෑ කියලා දැනගත්තා? පේන්නේ තමයි හරි ඉතින් මම හරියට මේ ඇස්පේන කෙනෙකුයි අන්දේරුගේ පුතියාගෙන මේ මං අහනවා අන්දේරුගේ කියපල්ලවා කියන මම කියන දෙයට උත්තර දෙන්න. දැක්කේ නැතෝ කොයි කියන්නේ මම දැකලා කියනවා මොකද දැක්කේ නැතෝ. ඉතින් ඒක තමයි ඒ ස්වභාවය තමයි මේ අන්ධභාවයෙන් මුදවන්න තමයි මේ කරන්නේ. ඉතින් මේකෙදී ඒ අහල සත්පුරුෂ ආශ්‍රය තුලින් අහල ලබාගත්තු ඒ දැනුම ඒ ධර්මයේ තුලින් තමයි දැන් තමුන්ට යම් කිසි ස්වභාවයක් අරන් මේ ගොඩනැගිලි තුල ඇත්තටම ඉගෙන ගන්න මේකේ කිසිම වටිනාකමක් නැහැ නේද එහෙනම් කියලා අන්න පුංචි අවබෝධයක් එනවා. එතකොට අර ඒ සිද්දට බැඳෙන තණ්හාව කියන ස්වභාවය හඳුනගන්න ලේසි වෙන්නයි මෙහෙම විස්තර කරන්නේ. මේවා ඉදිරියට ඔයගලන්ට පැහැදිලිව පේනවා. දැන් ඔයගලන්ට තේරෙනවානේ ඔයගොල්ලෝ අර්ථධර්මයෙන් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැතුව කොහොමද ඉතින් මේක කරගන්නේ? නේ? හරි අවබෝධයක් නැති එකයි මගේ තමුගේ පසුබිම කියන්නේ මෙහෙම පෙන්නුවම නිකන් මේ තමුගේ වටේ නෙමෙයි. තමුන්ට මේ ගමන යන්න අවශ්‍ය කරන ඒ අවබෝධයේ තේරුම් ගැනීම තියෙන්න ඕන. පංච උපාදාන ස්කන්ධයක් කියලා ඇතුලේ හොඳටම නොපෙනුනත් අර දෙන උපමාත් එක්ක ගලපලා සිත මේ සිතේ ගැළපීම මෙහිමම නේද අපිට රූප ගැන දෙන පණිවිඩේ මේ ඔක්කොම මේ විදිහට සකස් වෙනවා මේ විදිහට සකස් වෙන මේ කිසිම ස්වභාවයේ එකකවත් වටිනාකමක් දුන්නද වේදනාව බුදුආගම කිව්වද සුපිරි එකක් කියලා නෑදී බුකුලක් කිව්වේ සංස්කරණය කිව්වද නියම සංස්කරණය අතිවිශිෂ්ටයි කියලා ඒක මොකක්ද කිව්වේ බුදුදහම කියන්නේ මොකක්ද තේරගා කිව්ව මොකද මේ නෑනේ කිසි වටිනාකමක් නැති නිසා විඥානේ මායාකාරයෙන් කිව්වේ මායාකාරී විඥාකාරී කියලා කිව්වේ ඒක මොනවද වල බැලුවද ඒ විඥාකාරී විද්‍යාකාරය වේද? ඒක උපමාවනේ විද්‍යාකාරය වේද? විද්‍යා බලවදීද? බලවදීද? ඒගොල්ලෝ නැති දෙයක් ඇති කරලා වෙන්නේ. ඈ? මම ඒක දැනගෙන හිටියේ නෑ අර විද්‍යාකාරයෝ කුරුල්ලෝ වෙන්නදවනේ කුරුල්ල හොඳට අතගා දැක්කද මේ කුරුල්ල කියලා ලේසුවෙන් අරගෙන මේ කියලා වෙන්නද මං ඇත්තටම කුරුල්ලෙක් ඉන්නවා නේද ඊ කොහොමද මෙයා මේ ලේසුවෙන් කුරුල්ලෙක් නැවුවනේ විද්‍යා වෙන්නනේ කිව්වේ දුවෙක් මං ඇසුරු කරා එයා ඇසුරු කළා ඇත්තටම විද්‍යා වෙන්නවා නේද පොලිසි ඊ කොහොමද ඡාන්දි කියලා ඇහුවෝ හොඳයි දැනගන්න නැති කාටද කියලා බුදුහාමුදුරන්ගේ උපමාව බලන්න හරියට හරි විඥානයේ මායාකාරී විද්‍යාකාරී එයා කිව්ව විද්‍යාව වෙන්නේ නැහැ දාන්න කොහොම බොරු කිව්වා ඒක ලේසිත් නෑ හැබැයි ඒ සෑහෙන දුක් විඳලා ඉන්නේ බොරු කුරුල්ලෝනේ ඇත්ත කුරුල්ලෝනේ උන් ඒතකොට ඒ ඇත්ත කුරුල්ල ආසි ගහගෙන ඉන්නේ බැටරියෙන් එකක් ඉඳලා ඒකට ගෲප් එකක් විචාරකට අය අරවා ගෙනියන්නේ ඒවට අර මේ නෑදෑද වෙන්න මාකිවි කොච් ඉතින් ඇත්තම නේ ඌගේ ඇත්ත තමයි ඒවට ඒකෙන්ම ආදන්නේ පාරණිතොට බුදුහාමුදුරුවෝ ඒව බලලා තියෙනවද නැද්ද විද්‍යාකාරිය? ඒ කාලේ තුන විද්‍යාව තිබිලාද නැද්ද? කවදාද දැන් තේරෙනවනේ දේවටේ මාර්ග දුන්නේ ඇයි කියලා. දැන් එහෙම හරියට මේවයි තේරුම දැනගත්තම ඔයගොල්ලෝ මේ සකස් වෙන සිතට රූපයක් ඇවිල්ලා 10ක් ඇවිල්ලා මෙතන දුකක් ඇති කරන එක ගැන ඔයගලන්ට දැන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නේද මේක ඇත්තටම
මෙහෙම වෙද්දී දැන් උනා අපි උදාහරණයකින් ගමු දුව. එන්න කිව්වොත් මේක වදින්නේ නේ. හරි දුවට දැන් මහත්තයෙක් හොයනවා. දැන් මොන්නේ ඉතින් මේ මහත්තයා මොනේ දුවට මේක හරියයිද කඩා කප්පල් වෙයිද නෑදෑය මොනවද කියයි. ඕවා මොනවද? නෑ අර පහෙන් ගන්න. රූප දුව වේදනා ඇලීම සංඥා දුවගේ ඇඩරුව දුවගේ ඉතින් වටිනාකම හරි දුව මෙහෙම කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් මෙහෙම ලස්සන දරුවෙක් මෙහෙම අදිට වැඩිච්ච කෙනෙක් කවදාවත් කොල්ලෙක් යාළුවෙක් නැති කෙනෙක් ඔන්න සංඥා. දැන් එතකොට ඔය ටික ඔක්කොම දාලා එඩිට් කරන එක සංස්කාර කොහොමද තේරුම් පතුරු ගහන්නේ? මෙයාට ඉතින් ඔරිජිනල් කෙනෙක් නේ ලැබෙන්න ඕන නේද? හොඳ පිරිසුදු කැටයක් නේ මෙයාටත් ලැබෙන්න ඕන. හරිද සංස්කාරනේ එතකොට? එතකොට මායාව විචාර ඔයාගේ ඇතුළේ පෙන්නන විදිහ. ඉන්නම් මෙයාට මෙන්න කෙනෙක් තමයි මෙයාට ලැබෙන්න ඕන. හරිද දැන් ලැබුණාද? දැන් ඒ ලැබුණ එක මීට වඩා හොඳ නැද්ද? ඉතින්ම වන් හිටිය එකයි දැන් සංසන්දනය කරන්න ගියොත් මොකද වෙන්නේ? ඉන්නවන්නේ ඉතින්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේක අතහැරපන්. මේක නෝන්ටි ජීවෝ යන්න බෑ. එළිය වෙන දේ දිහා බලන්න ඉඳපන්. මොකද එළිය වෙන දේවල් ආයි නෑ නේ. ඔතන ඔය විදිහටම කල්ප ගන්න ඕනේ. කල්පගෙන සමුගේ ඔය සකස් වෙන වෙලාවෙදී ඕවා දැන් මේව කරගෙන මේ ඔයා අතහැරීමට දැන් සමුගේ විද්‍යාකාරයෙන් පෙන්න දෙයක් කියලා සමුගේ ඇතුළ විද්‍යාකාරී නේ මේක විද්‍යාකාරී කෙනෙක්. මේ මගේ ඇතුළ හදෙන් දෙන්න දෙන්න. මම නේ හරි කියලා. ඔයාලා ෆයිට් කරන්නේ. මොනවා හරි කිව්වා ඒක විද්‍යාවක් කියන්නේ මොකද? ඒක මගේ ඇතුළේම දුන්නු දෙයක්. මගේ හිත මට විශ්වාසයි. මගේ ඇතුළෙන් තමයි මට ඇත්ත කියන්නේ. මුලින් ඇත්ත කියන්නේ නෑනේ. දැන් ඒක කරනවද නැද්ද? ඊට පස්සේ. කරොත් සැනසි. බොරුවක් එක්ක ඉඳලා වැඩක් නෑනේ. එතකොට අන්න ඒකයි කිව්වේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒක නිසා ඇති වෙන තණ්හාවෙන් ඇති වෙන ස්වභාවය තුළ 10ක් හටගන්නේ ඒකයි. ඒක මවන ස්වභාවය අනුව 10 අඩු වැඩි වෙනවා. ඒක තේරුණා. ඒක තේරෙනවද? මම කියන වැඩිද? තේරෙන්නේ නැද්ද? අද වෙනකම් පංච උපාදානස්කන්ධය දැනගෙන හිටියේ නැති අයට දැන් තේරෙනවද? දන්නේ නැද්ද මේ? වඩා ඉහළ දැනුමක් තියෙන අය ඒගොල්ලන් මොන විකාරද මේ වයින් උපාදානස්කන්ධය කියන්නේ ඔය මත කියලා දුන්නේ මොන විකාරද ඔය එහෙම හිතනවා නෑනේ දැන් පංච උපාදානස්කන්ධය ගැන මේ එකක් ආවද අදහසක්? ඒතකොට ඕක නිසා නේද මේ සම්පූර්ණ ප්‍රශ්නේ ඇති වෙන්නේ. හැබැයි ඒක නැති කරන්න බෑ. ඒකට බැඳිලා උපාදාන වෙන චෛතසික ස්වභාවය අදාගින්න ඕනේ. අරක නැති කරන්න බැරිය. ඒක ධර්මතාවයක්. ඒක අපිට අවශ්‍ය දේවලුත් තියෙනවා. ඉතින් ඒ නිසා අවශ්‍ය දේ අපිට ඒක පරිහරණය කරන්න ඒක අවශ්‍යයි. ඒක නැති කරන්න බෑ. ඒකට බැඳිලා යන උපාදාන වෙන චෛතසික ස්වභාවයන් තමයි නැති කරන්නේ. ඒව නැති කරාම පංච උපාදාන ස්කන්ධයේ ක්‍රියාත්මක වෙන විදිය නෑ. ඒක ඉතනම ඇති වෙලා එතනම නැති වෙලා යනවා. ඒකට අනුක්‍රියා සිත් කියලා කිව්වේ. වැඩි ඒක කියන්නේ මම කැමති නෑ. ඒක තමයි බරවල. ඔළුව කරන්න ඕන නෑ නේ දෙන්න යන්න. යාට පස්සේ කියන්න කොයෝ. නේ? නැත්නම් යම්මෝ රාතන් රාජික ස්වභාවය දාන්නේ කවුද? රාතන් රාජිකද? නෑ මෙන්න පොඩක් දෙනිය පටපට ගාලා රාතන් රාජික දෙන ක්‍රියාසිතනේ. දැන් කවුද මේ කියන්නේ ක්‍රියාසිත කියලා? නිවන කියන පාත් බලාගෙන තියෙන පොත් බලාගෙන තියෙන
මොකද්ද ක්‍රියාසිතේ මොකද? ඉතින් රහතන් වහන්සේලා ක්‍රියාව විතර රහතන් වහන්සේලා දුක දැරුණා එතන පිබරුණා. ඒ බුදුහාමුදුරන්ගේ ගල් පෙරලපු එකේ කකුල විදුණානේ. හරි විශාලදී. ඔකලත් යන්න තමයි. දන්නේ නැති දේවල් කියවන්න හරි රුසියෝනේ. රහතන් වහන්සේගේ බත් කන හැටි, රහතන් වහන්සේ ඉන්න ඕන හැටි, නිදා ගන්න ඕන හැටි, අඳින්න ඕන විදිය, කොණ්ඩේ කොහොමද තියෙන්න ඕන විදිය ඔක්කොම කියන්නේ ඕගොල්ලෝ. හැබැයි ඔයගොල්ලෝ රාත්‍රිය බලන්නකෝ. එතන තේරෙන්නේ එච්චර දුර යන්න ඕන නැහැ. ඉතින් ඔය තියෙන ඔය සානිය කඩාගත්තාම ඔය සක්කාය දිට්ඨි විද්‍යා ශ්‍රීලංකත පරාමාස කඩාගත්තු සැරේ තේරෙන්න පටන් ගන්නවා. මොකද දැන් කරන්නේ? මොකද දැන් පංච උපාදාන ස්කන්ධය ගැන යම් අවබෝධයක් ලැබුණා. ඒක සිතේ සකස් වෙන දෙයක්. ඒක තමයි බලවත් මේක. ඒක නිසා තමයි මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ගොඩ නැගෙන්නේ. දැන් එතනදී මම තව චුට්ටක් ගැඹුරට කියනවා. එතන පංච උපාදාන ස්කන්ධය ගොඩ නැගෙන්නේම සත්‍යේ තුතිසිත මෙතන සකස් වෙනකොටම ඊළඟට ප්‍රතිසන්දි සිතක් ඒ සකස් වුණු ප්‍රතිසිතට අනුව ප්‍රතිසන්දි සිතක් ඉහිලා තව තැනක උත්පත්තියක් කරා යනකොටම ඒක ගිහිල්ලා බැසිත බැස ඒ චෛතසික ස්වභාවයේ සිත බැස ගන්නකොටම එතන විඥානය පහළ වෙලා එතන සකස් වෙනවා පංච උපාදාන ස්කන්ධය ගොඩ නැගෙන්න අවශ්‍ය කරන ශක්තිය. ඒ ටික එකතු වුණාට පස්සේ තමයි එතන අර රූපයක් අඹන්නේ පරමාණු රූපය. ඕපපාතික එකක් නම් ඕපපාතිකද මෞකුසක එකක් නම් මෞකුසක කුරුගොඩේ එකක් නම් ඒ විදිහට. එතකොට සත්තුන්ට නැද්ද පංච උපාදාන ස්කන්ධය? කොහොමද දැනගන්න තියෙන්නේ? උදාහරණයක් කියලා මෙන්න ඉතින් පංච උපාදාන ස්කන්ධය තියෙන බව අවබෝධ වෙන්නේ කොහොමද කියන්නේ? शब्दයක් ආවම හැම කෙනෙකුටම තියෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ අරමුණක් එක්ක සකස් වෙන ස්වභාවය. ඒ හැකියාව තියෙනවා. එතකොට ඒ අරමුණක් ස්පර්ශ වෙනකොටම සියලුම සත්ත්වයින්ට පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගිලා ඒකට තණ්හාවෙන් බැඳිලා යනකොට තමයි ඵල භුක්ඛ. නැත්නම් නකුට ගෙදර එක්කින දැක්කම අසහරහාව පංච උපාදානස්කන්ධය ගොඩ නැගුණා. මල්ලි කතාව පටන්. අඳුරක් නැති එකන්න එයාට පංච උපාදානස්කන්ධය තුල බ්ලැන්ක් වෙනවා. මුන්නන් අඳුරන්නේ ඒකට කුකුක්කක ඒ ලෝකෙට යනවා. ඒ මල්ලගේ හොයන්න නැහැ මේක හොයාගන්නකො. එදිරින් ඔක්කොම බලමු මිති කියවන්න පටන් ගන්නවා. එතකොට ඔන්න තමන්ගේ පංච උපාදානස්කන්ධය තුල නැගෙන හැටි බලාගන්න. දැන් මල්ලකට එහෙම වෙනවා නම් අයියෝ මගේ එක මට තාම හොයාගන්න බැරි වුණානේ කියලා. දැන් තේරෙනවනේ කාටත් මෙතන ඇතුලේ කැඩපතක් තියෙනවනේ. නැති රූපයක් අපිට හැම වෙලාවෙම අපි වටිනාකම් දීදී ජීවත් වෙනවනේ මම උපද්ද
එතකොට මේ සකස් වෙන රූපය නෙමෙයි මම. රූපය නිසා හටගන්න දේ තමයි මම. ඒක ඇති වෙන්නේ තණ්හාවෙන් උපාදාන වීම තුල. මොකට උපාදාන වීම තුලද? අන්නර පොඩ නැගුණු නාම රූප ධර්මය. නාම රූප ධර්මය කිව්වේ පංච උපාදානස් පංචේ. එතකොට හැම වෙලාවෙම මේ පහ අරපායන අරමුණුත් එක්ක සිතා ගොඩ නැගෙනවා කියුව එකේ කතන්දරේ තමයි ඔය. ඔය විදිහට තමයි ගොඩ නැගෙන්නේ. ඔය ගොඩ නැගෙන දේ තමයි තණ්හාවෙන් බැඳිලා. ඔන්නකට තණ්හාව ගැනත් මම විස්තර කරා. මෙහෙමයි තණ්හාවේ ස්වභාවය කියලා. සිතුවිලි ස්වභාවය. එතකොට කාටවත් හැමෝම තණ්හාව කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඊර්ෂ්‍යාව තණ්හාව නෙමෙයි කියලා ගොඩක් අය හිතන්නේ. මාන්න කියන්නේ තණ්හාව නෙමෙයි කියලා හිතන්නේ. මාන්නේ තණ්හාවේ මුලාව. මෝඩකම. මාන්නේ කියන්නේ සාමුලින්ම මෝඩකම. හැබැයි ඒක තියෙනවා. කෙලෙස් ස්වභාවයක් නෙමෙයි. මාන්නේ කියන්නේ මුලා වෙන ස්වභාවය. සිද්දේ සකස් වෙන දෙයක මුලා වෙන ස්වභාවයක් තියෙනවා. තේරුණාද? එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන දැන් යම් ප්‍රමාණයකට ඔයගොල්ලන් දැන් ඔන්න සන්නද්ධ වුණා මේ කරන වැඩේට අවශ්‍ය කරන දේවල් සම්බන්ධයෙන් දැන් ගොඩ නැගුණා. දැන් ඉතින් උතන බලන්න. රූපයක් ගොඩ නැගෙන හැටි. හැම වෙලාවෙම රූපයක් ගොඩ නැගෙන හැටි. ඒක අතීත සිතුවිල්ලක් වලින් රූපයක් ගොඩ නැගෙනවා අරමුණක්. නැත්නම් මේ මොහොතේ ගන්න ඒවා තියෙනවා. එහෙම නැත්නම් අනාගතයට ගිහිල්ලා පූර්වභාවයක තියෙනවා. අනාගතයට දැන් කිසිම දුකට මාත්‍ය එක ඒකට අනාගතයට ගිහිල්ලා හොයනවා මගේ පුතා මේ දැන් මෙහෙම කෙනෙක් වෙන්න ඕන අරමුණ. ඔන්නේ කිය හොයනවා. එතකොට ඒකේ රූප බැලෙනෝනේ. හැබැයි එතන ගොඩ නැගුණේ බයනාගේ ස්වභාවය නෙමෙයි තමුන්ගේ මාමත්වයයි ගොඩ නැගුණේ. අදපු ලෝකෙකට මමෙක් වෙලා එතන දුකටපත් වීමයි පීඩාවටපත් වීමයි. ඒක දුක කියන එක දැන් මොකද තේරුම් යන්නේ? දුක කියන්නේ සකස් වෙන දෙයක්, අවිද්‍යාවෙන් තණ්හාවෙන් සකස් වෙන දෙයක්. ඒක සත්‍යයක් නෙමෙයි, ඒක අසත්‍යයක් නෙමෙයි, ඒක ගොඩ නැගීමක්, ඒකාන්තයකට ගොඩ නැගීමක්. ඒක අවබෝධ කිරීමයි කරන්න ඕන. දුක කියන්නේ මේක තමයි කියලා තමයි තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේදී. ඒක නිරෝධ වෙන බව තේරෙනවා. ටික ටික කෙලෙස්වල ස්වභාවය තමයි තේරෙන්න ගන්නවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් යම් ප්‍රමාණයකට තේරෙනවද මොකද කරන්න ඕන කියලා? කරපු අයට තේරෙනවද දැන් කල ඉස්සරහට මොකද කරන්න අඩුපාඩු වෙලා තිබුණේ මොනවද කියලා? එතකොට විදර්ශනාව දොඩමලු නොවි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ දොඩමලු නොවි කරන එක තුල සැබෑ ලෙස මේක නිරෝධ වෙලා යනවා දැක්කම තමුන්ට අර සත්පුද්ගල ස්වභාවයක් නැතුව සෝයක් දැනෙන බව තේරෙන්න ඕන. ඒ කියන්නේ මෙතන මමත්වය කියන්නේ මොකද්ද කියන එක ගැන තමයි සියුම් අවබෝධයක් ලැබෙන්න ඕන. ඒක තුල දිගට යනකොට අන්න තමුන්ගේ අර සක්කාය දිට්ඨිචා සීලබ්බ පරාමාස කියන අන්නර දෘෂ්ටි තේරුණා? එහෙනම් ඊළඟ දවසේ එනකොට විශාරද වෙලා කොහොමද කිව්වම ඔය කොහොම සියලුම ස්වභාවයන් සිතුවිලි හරි වද දෙන සියලු ස්වභාවයන් කෙලෙස්. හත්දාවෙත් තේරෙනවා. හරි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. තේරෙන්න ගන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක්. නැත්නම් අපි උගලන්න දෙන්නේ මේ අද දවසේ පාරවල්
නිසා වෙනසෙන් ඉවර කරන්න පුළුවන්. දුරයි ඉන්නවනේ. රත්මලානේ. රත්මලානේ. කට්ටියට ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් තේරෙන්නේ ඊළඟට අපේ මේ ධර්ම දේශනාව තියෙන්නේ 12. ඒක තියෙන්නේ මිලේනියම් සිටි එකේ ශාන්තිලයි විතර. ඒක අපි Facebook එකේ කොහොමද දානවා. සමහරවිට වෙනස් වෙන්න පුළුවන් නැත්නම් අපි දැනට මේක කරගෙන